දරුණි සුබ සන්දෑවා පුතාලට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඔව් ගිය සති අන්තිමට කරේ මොකද පුතේ? සර් මට ගිය සති සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් ගුණ කිරීම. මොන සංඛ්‍යාවක්ද? පූර්ණ සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කිරීමද? නෑ සර් දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් දශම ගුණ කිරීම. සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කිරීමනේ. සර් ඒකේ අභ්‍යාස තියෙනව නේද පුතේ බලන්න? පුනරීක්ෂණ අභ්‍යාසය 15 එක අභ්‍යාස. එහෙනම් සූදානම් කරගන්න බලන්න. සර් මට ගිය සති ජොයින් වෙන්න බැරුණා මේ පිටු කීයක් කරාද? ඒක ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහැ පුතා. සර් ඔව් කියන්නේ. සර් එක පාටම ලොග් අවුට් වුණේ. ඔව්. ඊට පස්සේ පුත් කරේ නැහැ නේද සර්? ඊට පස්සේ අපිට මේ ඔව්නේ. සර් අපේ ටියුට් කරන්න නැද්ද? අපි ලොග් අවුට් වෙනකොට අන්තිමට කරේ මොකද්ද පුතේ? දශම සංඛ්‍යාවක් ගුණ කිරීම උදාහරණයක් විතරක් සර් උන්නේ. උදාහරණයක් විතරයි සර් ලිව්වේ. උදාහරණයක් කියන්නේ නේ. සර් අභ්‍යාස කරන්න කිව්වා. අභ්‍යාසය කරන්න කිව්වා. හරි ගමු අභ්‍යාසය බලන්න. අභ්‍යාසය කීයෙන්ද යන්න තියෙන්නේ අපිට? පුනරීක්ෂණ අභ්‍යාසයේ 15 එක අභ්‍යාස. පුනරීක්ෂණ අභ්‍යාසය. පුනරීක්ෂණ අභ්‍යාසය බලන්න තියෙනවද? ඔව් සර්. ඔව් සර් කරගෙන ඉන්න කියලා කිව්වා ඉතින්. 15 එක අභ්‍යාස. 15 1ට ඉස්සෙල්ල පුනරීක්ෂණ අභ්‍යාසය. ඔව් සර්. මේකනේ. එකක් කරන්න කිව්වා නේද? පුතා 15 2. ඔව්. 15 දෙක කතා කරේ. හරි එහෙමනම්. එහෙනම් මුලින්ම අපි 15 1 කරමු. පුනරීක්ෂණ අභ්‍යාසය. පුනරීක්ෂණ අභ්‍යාසය කරමු. බලන්න මේ පුනරීක්ෂණ අභ්‍යාසයට අපිට උදව් කරන්නේ පළවෙනි ගානට කවුද? පළවෙනි සර් මම කියන්නද? සර් මම සේනාත් මම කියන්නද? මුලින්ම කිව්වේ කවුද? තරුණ. තරුණ. අපි බලමු. පළවෙනි එක 5ක දශම සංඛ්‍යා ලෙස ලියන්නකො. 10න් 3 බිංදුවයි දශම 3යි. 10න් 3යි කියන්නේ බිංදුවයි දශම 3යි. බිංදුවයි දශම 3යි. 100න් 97 කියන්නේ බිංදුවයි දශම 97. 97 කියලා කියන්නේ 9.7. බිංදුවයි දශම 9.7. දශම සංඛ්‍යා කියනකොට විතර ඉලක්කමෙන් ඉලක්කම කියන්නේ. ඊළඟ එක බිංදුවයි දශම බිංදුවයි 1. බිංදුවයි බිංදුවයි 1. ඊළඟ එක 8.7. 8.7. 8.7. 8න් 7 ගන්නකොට ඔන්න හොඳට බලා ගන්න සම්පූර්ණ වැරදි ඒ කියපු එක. මේ 7 පන්තියනේ. මෙයාව දැන් දශම කරන්න අපේ 8න් 7 පුළුවන් අපිට මෙයාව 125න් ගුණ කරන්න. එතකොට 125න් ගුණ කරාම මෙයා එනවා 1000න් 875. එතකොට අපි මෙයාව එන්නේ දශමයක් ලෙස 0.875. ඒක ලියා ගන්න වැරදුණු වෙයි. වැරදුණු වෙයි ඉක්මනට ලියා ගන්න.
හරි හරි සර්. හරි සර්. හරි ඔන්න එහෙනම් ඊළඟ එක දෙවෙනි එකට අපිට උදව් කරන්නේ කවුද? මම සර් මම සේනාත් අරුෂිත. ප්‍රභාවිෂ හරි කමන්නේ කවුරු හරි කියන්නකෝ 10න් 7. 10න් 10න් 7 ඊළඟට 30න් 25. 25 සරල සරල කරන්න මාකාරයෙන් පුළුවන් ලියන්න කියලා තියෙන්නේ. 4න් 1 හතරෙන් එක. ඊළඟ එක 10න් 100න් 8යි 16 8යි 100න් 16 සරල වෙනවා 8යි 25න් 4න් බෙදනවානේ 4න් බෙදුවාම 25යි මෙතන 4යි උත්තරේ 8යි 25න් 4 ඒක තමයි අන්තිම සරලම අවස්ථාව 5 ඊළඟ එක තමයි 10න් 25 ඒ කියන්නේ කීයද මාකාරයෙන් 40න් එක. 4න් 1 40න් නේ 40න් 1 40න් එක. 40න් 1 40න් 1 සර් ඊළඟ එක මම කියන්නද? හරි ඊළඟ එක කියන්න බලන්න 1.7 1.7 1.7 මෙතන එන්නේ අර ඒක මෙහෙමනේ පුතේ 1.10න් 7නේ එතකොට එන්නේ 1.7 නේ හරි හරි ඊළඟ එක කියන්නේ 1.2 3යි 2 1.2 2යි 3යි 3යි 1.2 3යි 2 3යි 2 වෙන්න බෑනේ මේ උත්තරේ වැරදි 12.3යි 2 ඔව් ඒක මේමනේ පුතේ මේ බලන්න 25න් 308 නේ එතකොට ඔන්න බලන්න 308 අපි මිශ්‍ර සංඛ්‍යාවකින් නිව්වොත් එහෙම 308 25න් බෙදමු 25න් බෙදුවාම ඕගොල්ලන්ට පේනවා මෙතන 25ව 1යි මෙතන 5යි 58යි 25ව එතකොට 25ව 2යි මෙතන 50යි මෙතන 8යි එතකොට මේ එන්නේ කීයද 12න් 25න් 8යි 25න් 8 කරන්න 25න් 8 අපි හදනවනේ පුතේ එතකොට 100න් පංගු වලට මෙයාම අපිට 4න් ගුණ කරන්න පුළුවන් එතකොට මෙයා එනවා 12යි 100න් 32 එතකොට එන්නේ 12.32 උත්තරේ ඔයගලන්ට එන්න ඕනේ 12.32 ආපු අය කියන්නේ ආවස ආවස මේ හදාගන්න වැරදුණු අය විශේෂයෙන් හදාගන්න වැරදුණු අය විශේෂයෙන් හදාගන්න හරිද හරි සර් හරි සර් හරි සර්. ඇස හරිනේ ඔන්න එහෙනම්
ඊළඟට අපි එනවා 3යි 10න් 9 ඒක නම් ටක් ගාලා කියන්න පුළුවන් නේද පුතේ? 3.9. 14යි 100න් 9. 14.09. අන්න හරි 14.09. 14.9 නෙවෙයි 14.09. පැන්සලෙන් හරි වැරදි දාන්න අඩුපාඩු තිබුණොත් අතු පෑනෙන් හදා ගන්න. ඊළඟට එමු මකනවා ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නේ ඉඳන් ප්‍රශ්න අංක 4 ප්‍රශ්න අංක 4 කීය දෙන්නේ මෙයා එකක් එහාට යනවනේ පුතේ 38.7 38.7. මෙයා 408 මෙතන 10න් ගුණ වුණාම පුතේ 45.6 මෙතන 10 බල 2යි කියන්නේ 100යිනේ ඒ කියන්නේ 409 10 බල 3යි කියන්නේ 1000යි 9450 මෙතන 10 බල 2යි කියන්නේ 100යි 1834.2 තුනෙන් ගුණ වුණාම කීයද පුතේ එන්නේ 9.81 9.81 11න් ගුණ වුණාම 7.1 හා 1.5 11 වරපා 55යි 5ක් ඉතුරුයි 66යි 5යි 71කින් 7ක් ඉතුරුයි ඕ 13න් ගුණ වුණාම හරියට කියන්නේ 196.4 ඒ ටික හරියද හැමෝගෙම වෙනස් උත්තර තියෙනවා නම් කියන්න නෑ සර්. චෙක් කරන්න දශම දිට අමතක කරලා ගුණ කරලා ඊට පස්සේ දශම ස්ථාන ගාන අපි තියෙනවා. right ඊළඟට අපි එනවා පුතා බෙදන්න තියෙන්නේ. එතකොට මෙයාගේ උත්තරේ එන්නේ 5.8 මෙයා කියන්නේ කතා කරන්නේ 5.8 මෙයා එන්නේ 0.3යි මෙයා එන්නේ 0.4යි මෙයා 100න් බෙදන්නේ කියන්නේ මෙයාගේ උත්තරේ 0.2යි හරියට බලන්න ඊළඟට 10න් බෙදන්න 0.0.3.5 මෙයා 100න් බෙදන්නේ 0.0178.5 හරිනේ ආයෝන 100න් ගුණ කරලා බලන්න මෙයා ලැබෙන්න ඕන මෙයාගේ කියන්න 7 වෙනි එක 3න් බෙදුවාම කීයද එන්නේ 26.1 4න් බෙදුවාම 0.146 හරිනේ 0.1යි මෙතන දෙකක් ඉතුරු වෙනවානේ මෙතන දෙකක් මෙතන එන්නේ එතකොට 28යි 7යි 1 0.171 12න් බෙදුවාම 2.5යි 7 අන්න හරි ඔය ටික එන්න ඕන අපහැදිලි නම් කියන්නේ කියන්න පුතේ පැහැදිලි මදි පුතා මට ඇහුණු එක සර් මට ගිය සතියේ එන්න බැරුණා රෙකෝඩින් එක දාන්න පුළුවන්ද? ගිය සතියේ රෙකෝඩින් එක දැම්මේ නැද්ද? නෑ සර්. මම ඒක හොයලා බලලා දාන්නම්.
ඔන්න අපි එනවා දැන් ඊළඟ අභ්‍යාසයට. අපි එමු ඊළඟ අභ්‍යාසයට. ඒ තමයි කොතනටද? 15 අපි කරා නේද පුතේ? නෑ සර්. නෑ සර් කරේ නෑ. නෑ සර් කරේ නෑ. 15 කරේ නැද්ද? එහෙමනම් උන සූදානම් වෙන්න බලන්න. හැමෝම ගන්න, හැමෝම හදලා තියෙන්න ඕන පුතා. ඔබ විශ්වාස කරගෙන තමයි මම මේ ගමන යන්නේ. ඔබ ගණන් හදලා නැත්තම් මෙතන සම්බන්ධ වෙලා ඉන්නත් එපා, වැඩක් නැහැ. මගේ කාලයත් අපරාධේ. ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ සල්ලි ඒකම නේ වියදම් මෙතන දෙපැත්තෙන්ම අපේ වියදම් යනවා ඩේටා වලට. ඒ හින්දා ඔබේ වගකීම හරියට ඉටු කරලා නැත්තම් ඔබ ගණන් හදන්න නැතුව ඔහි ඉන්නවනම් මෙතන ඒ කරන්නේ ඕගොල්ලෝ ලොකු එකතකින් කිව්වොත් ඒක ඒ කරන දේ හොඳ නෑ පුතා. දෙමව්පියන්ටත් කරන වංචාවක්, ඔබ මටත් කරන වංචාවක්. මොකද හොඳට කාලය තියෙනවා. ඒ කාලේ ඔයගොල්ලෝ හරියට ප්‍රයෝජනෙ අරගෙන මේ දේවල් කරලා මේ පිළිතුරු නිවැරදිද කියලා බලන්න, තේරෙන්නේ නැති තැන් අහන්න, අපේ ප්‍රයෝජනෙ ගන්න ඒකයි. පළවෙනි එකේ උත්තරේ කීයද? උත්තරේ එන්න ඕන 40.1. ආවද? 1.5. ඔව් සර්. හැමෝටම එන්න ඕන උත්තරේ මේ ලබාගත් විදිය පෙන්නලා තියෙන්නත් ඕන පුතේ. ඒ කියන්නේ කොහොමද එකපාර මේ මෙහෙම ಗುಣ කරලා පෙන්නලා තියන්න ඕන. දකුණු අත පැත්තේ බර වෙන්න මේ පහෙන් ಗುಣ කරපු බව. එතන 5 වරක් 3 15යි 8 වරක් 5 40යි. ඒ ඉලක්කම් කාණ්ඩේ ඊට පස්සේ දශම තිත අපි තියනවා. ඊළඟට 19.4 ගුණ කරන්න තියෙනවා පුතා 12න් කීයද ආවේ? 232.8 ආවද? ඔව් සර්. ඊළඟට තුන්වෙනි එක 30 ගුණ කිරීම 10.53. ඒන්නේ 315.9. ඊළඟට 4 ගුණ කිරීම 3.19යි 7. 12.7. ඊළඟට 15 ගුණ කිරීම 1.9යි 1. ඊළඟට 32 ගුණ කිරීම 24.64. කීයද ආවේ? 88.4. ඔන්න ඔය ටික එන්න ඕන. හරිනේ? right. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 2ට. සූදානම්? ඔව් සර්. ප්‍රශ්නාංක 2. එතකොට එන්නේ ප්‍රශ්නාංක 2 අපිට ගන්න පුළුවන් මේ විදිහට 678 අපිට කියනවා 678 ගුණ කරන්න ඕන පුතේ 4න්. ඒක අපි මෙතන ගුණ කරමු 678 4න් ගුණ කරාම ඕගොල්ලන්ට කීයද ආවේ? 1712. දැන් ඕගොල්ලන්ගෙන් අහනවා ඒ අනුව 4 ගුණ කිරීම 67.8 කීයද කියලා. 271.2. ඊළඟට ඕගොල්ලන්ගෙන් අහනවා 4 ගුණ කිරීම 6.78 කීයද කියලා. 27.1 මේකම තමයි දශම ස්ථාන දෙකක් වෙන් කරා. 27.12. ඊළඟට ඕගොල්ලන්ගෙන් අහනවා අනිවාර්යයෙන්ම මෙතන ඉන්නේ 1 2 7 1 2ම තමයි. සාරා හරි දැන්නට කමක් නැද්ද? මොකද පුතා? පැන්සලෙන් හරි දාන්න. පැන්සලෙන් හරි වැරදි දාන්න රතු පෑනෙන් අඩුපාඩු හදා ගන්න. හරි? මෙතන දශම ස්ථාන 3ක් වෙන් වෙනවා. ඒක සංඛ්‍යාවම තමයි එන්නේ. මෙතන ඉලක්කම් කාණ්ඩය. අගේ ඉඳන් දශම ස්ථාන 3ක් වෙන් කරා. උත්තරය 2.7.
පැහැදිලි? හරි. දැන් අපි අන්තිම ප්‍රශ්නෙට එමු. අන්තිම ප්‍රශ්නේ පුතේ දිග 34 මීටර, පළල මීටර 12.8යි ඍජු කෝණාංශාකාර එළවලු පාතික වර්ගඵලය අහන්න. එහෙනම් වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕනේ? දිග වැඩි කිරීම. වර්ගඵලය හොයන්න අපි කරන්න ඕනේ දිග ගුණ කරනවා පළලෙන්. පළලේ. ඔව්. එතකොට මෙතන එනවා දිග 34යි 34 ගුණ කරනවා 12.8. 412. කීයද ආවේ? 34 ගුණ කරනවා 12.8. කියන්නේ 435.2යි වර්ග මීටර. ඔන්න ඔහොමයි උත්තරේ. එම නිසා එළවලු පාතයේ වර්ගඵලය වර්ග මීටර 435.2. ওই ටික එන්න ඕන. ඊළඟට අපි දශම සංඛ්‍යාවකින් ගුණ කිරීම කරා නේද? ඒක එකයි දුන්නේ. එක ඒක උදාහරණයක් එක එක ගානයි දුන්නේ. ඇයි අභ්‍යාසය කරන්න කිව්වේ නැද්ද? ඒක අමාරුයිද? එකක් කියලා දීපු නිසා සේරම ටික කරා ඒ අභ්‍යාසෙ. අන්න ඔන්න වචනේ. ඒකනේ මේ පොතේ උදාහරණ තියෙනවා. ඔය තේරුන්නේ කරේ නෑ කියන අය නිකමටවත් මේ නිදසුන් ගානක් බැලුවද? ඒ කියලා දුන්නු ගැටලුව මූලික කරගෙන නිදසුන් ගානක් බලලා මේ සතහන් පොත කියෙව්වද කියන්නකෝ මට. ඉස්සරහටම දාන වචනේ කරේ නෑ, තේරෙන්නේ නෑ, තේරුන්නේ නෑ. ඔන්න ඔය වචන මේ ශබ්දකෝෂයෙන් අයින් වෙන්න ඕන පුතේ. තේරුම් ගැනීමට උත්සාහ ගැනීම තමයි වැදගත්. මේවා ඕගොල්ලන්ගේ හරි හිත සතුටු වෙන්න දාගන්න වචන විතරයි. අම්මා ඇහුවොත් තේරුන්නේ නෑ. නේ මොකක් හරි ඇහුවොත් කරේ නෑ. කරේ නැත්තේ මොකද? නේ කරේ නැත්තේ නෙමෙයි කරන්න උත්සාහ කරේ නෑ. උත්සාහ කරා නම් තේරෙනවා මේක බැරි කරන්න පුළුවන් කියලා. මෙතන ඉන්නවනේ මේ වගේ ළමයි කණ්ඩායමක්. දැන් මෙතන කිව්වේ සර් කියලා දුන්න උදාහරණේ බලලා ඉතුරු ටික කරා කිව්වා. මොකද මම අමුතු ජෝගුවකින් හැමෝටම එක්කෙනෙක්ට වැක්කිරුවේ නෑ. හැමෝටම එකම ජෝගුවෙන් වක් කරන්නේ. නේද? ඒකට උනන්දුව තමයි ඕනේ පුතේ. මේ දොස් කියනව නෙමෙයි. ඔයගලන්ට හැදෙන්න කියන්නේ. ඔයගොල්ලෝ මේ විෂය තුල උදව්ම බලාපොරොත්තු වෙනවා නම් පුතා. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි මේ පලංචි බැඳලා ඉනිමම් බැඳලා ඕගොල්ලන්ව කරේ තියාගෙන අරන් යනවා නම් එහෙම බලාපොරොත්තු වුණොත් පුතේ අපිට එහෙම අරන් යන්න බැරි දවසේ ඕගොල්ලෝ කඩාගෙන වැටෙනවා. එහෙම අරන් යන්න බැරි වෙනකොට අම්මා තාත්තට ඕගොල්ලෝ කඩාගෙන වැටෙනවා. එහෙම නෙමෙයි අපි ඉනිමඟ හදලා දෙනවා. ඒ ඉනිමගේ ඕගොල්ලෝ නැගගෙන යන්න ඕන. නැගගෙන යනකොට අපි පිටිපස්සෙන් බලන් ඉන්නවා. ඕගොල්ලන්ට අනතුරක් නොවි ඒක ඒ ගමන යන්න. ඒකයි. ඒ හින්දා මේක උදව් මතම රැඳෙන්න යන්න එපා පුතා. උදව් මතම මේක වුණොත් මේකට උදව්ව මතම වහල් වුණොත් එහෙම ඔබේ මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිතන්නේ දකින්නේ නැහැ. කම්මැලිකම විවාහ යනවා. ගැටලුවක් ගත්ත ගමන් නිදිමත ඈනුම් ගතිය බඩකින්න ඔක්කොම අලසකම එනවා. ගැටලුවක් හදන්න හිත පහළ වෙන්නෙම නැහැ. මේ කාලේ ওই දේවල් වැඩියෙන් එනවා මම දන්නවා. මොකද මේ කාලේ ගෙදර අම්මා තාත්තගෙන් අහන්න ඕනේ. ඉතින් වැඩිපුර කනවා බොනවා සැපසේ කාලය ගත කරනවා. වැඩියෙන් නිදා ගන්නවා. එහෙමත් ළමෙක් තමයි අර නියමිත කාලසටහනකට අනුව වැඩ කටයුතු කරගෙන යන්නේ. වැඩිපුර ටෙලිවිෂන් එක බලනවා. ඒකෙන් මනස තවත් ව්‍යාකූල වෙනවා. මම කියන දේවල් ඔබේ හෘද සාක්ෂියත් එක්ක පොඩ්ඩක් විමසලා බලන්න. ඒ ගත කරන කාලය පොඩ්ඩක් නිදාගන්න කිට්ටු කරලා බලන්න. ඕගොල්ලෝ ඒ ගත කරන කාලයෙන් කොච්චර ප්‍රමාණයක් ඕගොල්ලෝ අර්ථවත්ව ගත කරාද කියලා. ඕගොල්ලන්ගේ අධ්‍යාපනයේ පැත්තට මේ ඇත්තටම පුතේ මේ පාසල් කාලේනේ පුතේ. මේ ඔබ ගත කරන්නේ පාසලේ ඔබ මේ දැන් මේ වෙලාව නෙවෙයි මම කියන්නේ දවල් වරුව. ඔබ නියමිත විදියට පාසලේ ඉන්න ඕන කාලේනේ පුතා. මේ තියෙන වසංගත තත්ත්වයේ හින්දානේ ඕගොල්ලෝ දැන් මේ ගෙදරට කොටු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන ඒ අඩුපාඩු අතපසු කරගන්න නැතුව මේක සම්පූර්ණ කරගන්න ඕන.
මොකද ওই ඉස්කෝලේ පටන් ගත්ත කියලා පුතාලට ගුරුවරු මේ 아무තු ආශ්චර්යයක් පාන්න බෑ මේව මේ කියලා දෙන්න පොවන්න. එතකොට අපි ලොකු අවුලක ඉන්නේ. මොකද මේ විෂය නිර්දේශය කප්පාදු කරන්නත් බෑ. අයින් කරන්නත් බෑ. එහෙම කරන්නේ නැහැ. එතකොට ඉතින් ආයි පීඩාවට ලක් වෙන්නේ ඕගොල්ලෝමයි. ඕගොල්ලෝමයි තමයි පීඩාවට ලක් වෙන්නේ. මම මේ හැම විෂයක් ගැනමයි කතා කරන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ දැනගන්න ඕන. අනිත් විෂයන් ගණිතය හැර අනිකුත් විෂයන් සියල්ලම පාඩම් කරන විෂයක්. තමන්ට තනියම අධ්‍යයනය කරන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව හැර. ඒකත් ඉතින් ගුරුහරුකම් එක්ක යන්න පුළුවන්. අනිත් ඒවත් හොඳට පෙළ පොත් තියෙනවා ලස්සනට කියවලා දවසකට කොටසක් වෙන් කරගෙන පොඩි කෙටි සටහනක් ගහලා තමන්ට ආවේනික සටහනක් නිර්මාණය කරලා හරි ලස්සනට කරගෙන යන්න පුළුවන් වැඩසටහනක්. ඊට අමතරව පාස් පේපර්ස් බලලා කරලා එහෙම යන්න ඕන පුතේ මේවා. නැත්නම් ලොකු අඩුපාඩුවක ලොකු අවුලක ඉන්නවා අපි හැමෝම ඕගොල්ලෝ විශේෂයෙන්. හරි? right. අපි යමු මෙතනට එන. මම තව ගානක් කියලා දෙන්නම් එහෙනම්. අපි අභ්‍යාසයටම යමු. අභ්‍යාසයේ ගැටලු හදමු. දශම සංඛ්‍යා ගුණ කරනකොට මේ දශම සංඛ්‍යා ගුණ කරනකොට මේ ගුණයක් දශම ගුණිතයක් ගුණකයක් දශම. දැන් 0.7 0.6 අපි කෙටි ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. නැත්තම් මේක භාග අනුසාරයෙන් හදන්න ගියොත් භාග වලින් හදන්න ගියොත් මේ වගේ වෙන්නේ. ඔන්න බලන්න 0.7 10න් 7යි. 0.6 කියන්නේ 10න් 6යි. දැන් භාග වලට පරිවර්තනය කරා. එතකොට මෙතන එනවා 100න් 6 වරක් 7 42යි. එතකොට අපි අවසානයේ උත්තරේ 0.42 කියලා ගන්න. දැක්කනේ? ওই විදිහට කරන්නේ. ඉතින් ඕක අපිට මෙහෙම ගන්න පුළුවන්. ඕක අපිට ගන්න පුළුවන්. අපි ෂෝට් කට් එකක් එක ලීසි ක්‍රමයක්. මේ ගුණයේ දශම ස්ථාන ගාන අපි අමතක කරනවා. එතකොට එතන එන්නේ 7යි. ගුණකේ 6යි. එහෙමනම් මේ දෙන්න ගුණ කරනවා 6 වරක් 7 42යි. දැන් දශම ස්ථාන අපි වෙන් කරනවා. කොහොමද වෙන් කරන්නේ? අපි වෙන් කරනවා මෙතන දශම තිතට පසු එක ඉලක්කමයි. දශම තිතට පසු එක ඉලක්කමයි. ඉලක්කම් දෙකයි. 1යි. ඈ මොකද කාටද තේරුන්නේ නැත්තේ? මේ දශම තිතට පසු එක ඉලක්කමයි. එක දශම ස්ථානයයි. තිතට පසු එක ඉලක්කමයි. ඔක්කොම ඉලක්කම් දෙකයි. එතකොට මේ ගුණිතයේ ඕනෑම පූර්ණ සංඛ්‍යාවක අග තමයි දශම තිත තියෙන්නේ. දැන් දශම ස්ථාන දෙකක් අපි ගුණිතේ වෙන් කරනවා. 1යි 2යි. එතකොට දශම තිත මෙතනට තිබ්බා. දැන් මේක කියවන්න අපහසුයි. මේක දැන් කියවන්න පුළුවන්ද නිකන් 0.4යි 2යි කියලා කියවන්න බෑ. එතකොට විතර පූර්ණාංශයේ නැති ඉඳ අපි බිඳුවක් දාන්න. උත්තරේ 0.4යි 2යි. පැහැදිලිද? මේකේ උත්තරේ එන්න ඕනේ 0.4යි 2යි. කතා කරන්නේ. මම මේ කියලා දුන්නු එක අපැහැදිලිද? පැහැදිලි සර් පැහැදිලි. ගානක් කියලා දෙන්නකෝ සර්. මම දෙවෙනි ගානත් ආයේ වගේ හදන්නම්. ඔන්න දෙවෙනි ගාන. ඔන්න හොඳට බලන්න. එතන තියෙන්නේ පුතා 1.2 ගුණ කරන්න තියෙන්නේ 0.8. නෑ සර් 1.2යි 6 තියෙන්නේ. දෙවෙනි ගාන. නෑ සර්. 1.2 ඔයා පුතා 4 කියන්නේ මේ පල්ලහැටනේ. දුව හරිනේ? අපි එතනටත් එමු. හරි. හරි සර්. දශම තිතට දැන් මෙයා ගුණ්‍ය මෙයා ගුණකය. ඒ වචන අමතක කරමුකෝ කමන්නේ. මෙතන දශම තිත අමතක කරන්නේ කීයද එන්නේ? 12. මෙතන අමතක කරන්නේ 8. බිඳුව ලියන්න ඕනේ නැහැ. 12 වරක් 8 මට කියන්න. 96. දැන් දශම ස්ථාන වෙන් කරමු. දශම තිතට පසු මෙයාගේ ඉලක්කම් 1යි. මෙයාගේ 1යි. ඔක්කොම කීයද? 1යි 1යි. 2යි. එහෙනම් දැන් මේ අග ඉඳන් ඉලක්කම් දෙකක් තියන්න. 1යි 2යි. තිත එන්නේ මෙතනට. හරිද? බලන්න තිතට පසු ඉලක්කම් 2යි. කියවන්න පහසු වෙන ඉස්සරහට බිඳුව දැම්මා. උත්තරේ කීයද? 0.9යි 6. ඒක ආවද හැමෝටම කියන්නේ කරපු අයට? ඔව් සර් ආවා. එතකොට තව එකක් මං හදලා මේක මං ඉස්සරහට හදන්න තියෙනවා දැන්. මොකද මෙතන උත්තර නැතුව බොරුවට සාකච්ඡා කරලා වැඩක් නැහැ. ළමයි කීප දෙනෙක් හදලා ඉතින් ඒගොල්ලන්ට ටිකක් මේ
වෙන්නේ හදපු නැති අය බොරුවට උත්තර ලියා ගන්න එක විතරයිනේ වෙන්නේ. ඒ හින්දා අපි ඒක ඊළඟ දවසට දානවා. මෙන්න මේ මම මෙතන දැන් තව එක ගැටලුවක් ගන්නම්. මේක ගමු 7 වෙනි එක. 7 වෙනි එක. හැමෝම හදමු. මම වෙනස් කරලා දෙන්නම්කෝ අපි වෙනස් කරලා ගමු. ඒතර හැමෝටම හදන්න පුළුවන්. ඔන්න මම ගන්නවා 65.4යි 2 පුතාලා හැමෝම ගුණ කරන්න 1.32. පටන් ගන්න බලන්න. සටහන් පොතේ කරන්න. හදලා මට උත්තරේ කියන්න බලන්න. ගුණ කරණේම වෙන වෙන තැන්වල කරන්නේ දෙස් බංගුවල අත්වල එහෙම කරන්නේ පොතේ පිටිපස්සේ කරන්නේත් නැහැ. උතන ගාන හදන තැන පිළිවෙලට කරන්නේ. sorry. සර් උත්තරය ආවා. කීයද පුතේ? 86.352 4. 86.352 4. සර් මට උත්තරය වෙන එක. සර් මට තව වෙන එකක්. හරි ආපු උත්තරේ කියන්නේ. 86.354. මේක ආවද? දුව පොඩ්ඩක් බලන්න ඔයාගේ වෙන වෙන එකතු කරන එකේ පොඩ්ඩක් බලන්න. දැන් මම මේක හදන්න ඕනද? උත්තරේ එන්නේ 86.354 තමයි උත්තරේ. ගුණ කරන්න ඕන නම් කියන්න. ගුණ කරන්නකො. ඔන්න බලමු. ඔගොල්ලෝ මට උදව් කරන්න ඕන. මම නෙවෙයි ගුණ කරන්න ඕනේ. 6යි 5යි 4යි 2 6542 132. කියන්න බලන්න. දෙවරක් 2. තුන්වරක් 2 6යි. තුන්වරක් 12යි. දෙක දාන එකක්. 15යි 16යි 17යි 19යි 19යි. ඊට පස්සේ 6542 මේ 4 එනවා. 7යි 6යි 4 දානවා. 14න් 4 එකක් ඉතුරුයි. හරි? එකක් ඉතුරුයි. ඊළඟ එකේ එතකොට මේක මෙතනටනේ. 6542 මෙතනනේ.
6500 සර් එතනට එන්න ඕනේ 4. 6542 දැන් එකතු කරමු. එකක් ඉතුරු වුණානේ. එතකොට 2 2 4 1යි 5යි. 5යි. 3යි 9යි 4යි 13යි 9යි 10යි 11යි 11යි 5යි 16යි. 16යි 7යි 1යි 8යි හරිනේ ඉලක්කම් කාණ්ඩේ එනවනේ 8යි 6යි 3යි 5යි 4යි 4. මෙතන දශම ස්ථාන 2යි මෙතන 2යි ඔක්කොම 4යි. මේක හරි. පැහැදිලිද? ඕකේ ඒක තමයි තේරෙන්නේ. තව එකක් හදමු. ඔව්. මට අභ්‍යාසයෙන් කියන්නේ එකක් අපි අභ්‍යාසයෙන් එකක් හදමු බලන්න. මේකෙන් කැමති එකක්. අන්තිම 10 වෙනි එක 50 10. 8 වෙනි එක 8 වෙනි එක 8 මෙයා. ඉතින් මේක මෙහෙමනේ තියෙන්නේ පුතා. 0.09 අඩු කිරීම. 0.09 ගුණ කිරීම. 0.03 මුලින්ම පුතා මෙතන මෙන්න මේ දෙන්න ගුණ කරගන්න. මෙන්න මේ දෙන්න ගුණ කරගන්න ඕන. මෙයාව එහෙමම ලියාගත්ත 0.09 අඩු කිරීම. දැන් මෙතන දශම තිත අමතක කරා. හිතින් හදන්න පුළුවන්. 9යි. අතන අමතක කරොත් 3යි. 9 වරක් 3 27යි. හරිනේ? එතන තේරුණාද? දශම ස්ථාන ගාන බලන්න දැන්. මෙතන දශම තිතට පසු ඉලක්කම් කීයද? 2යි. මෙතනත් 2යි. ඔක්කොම කීයද එතකොට? 4යි 4යි. 1යි 2යි 3යි 4යි දශම බිංදුව. බිංදුව ඔතන තේරුණාද? ඔව් සර් හරි. දැන් අපි කරන්න ඕනේ 0.09යි 9යි බිංදුවයි බිංදුවෙන් අපි අගට බිංදු දෙකක් දැම්ම මෙයාම අඩු කරන්න ඕනේ හින්දා. අඩු කරනවා අපි 0.02යි 2යි 7. අඩු කරමු. 10න් 7ත් 3යි. 9න් 2ක් මෙතන 10න් 7ත් 3යි. 9න් 2ක් 7යි. මෙතන 8යි. 8යි මෙතන බිංදුවයි දශම. උත්තරය බිංදු බිංදුවයි දශම. බිංදුවයි 7යි 3. දැන් හරිද? හරි සර් තව ගානක් අපි හදන්න. සර් 0.09ට ඇයි සර් අගට බිංදු දෙකක් ආපහු එකතු කරේ? මෙතනද අගට බිංදු දෙකක් එකතු කරේ මෙතන දශම ස්ථාන 4ක සංඛ්‍යාවක්නේ අපි මෙයාගෙන් අඩු කරන්නේ. දශම සංඛ්‍යාවේ දැන් මෙතන දශම ස්ථාන 4ක් තියෙනවා. මෙයාගේ 2යි තියෙන්නේ. එතකොට අඩු දශම ස්ථානවල වලට බිංදුව දාලා පුරවනවද? අනිවාර්යයෙන් දැන් අපි දැන් දන්නවනේ දශම සංඛ්‍යාවක ස්ථානීයයන් මතකද ඝනකරාමු පොඩ්ඩක් මතක් කරගන්න. මේ දශම සංඛ්‍යාවක ස්ථානීයයන් අපි 6 දී ඉගෙන ගන්නේ. කොහොමද දශම සංඛ්‍යාවක ස්ථානීයයන් 10න් පංගු වෙනවා 100න් පංගු වෙනවා 1000න් පංගු නේ ඊට පස්සේ 10000න් පංගු දැන් මෙතන දශම ස්ථාන 1යි 2යි 3යි 4යි මෙතන 10න් පංගු 100න් පංගු 1000න් පංගු 10000න් පංගු එතකොට 10000න් පංගු වලින් අඩු වෙන්න ඕනේ 10000න් පංගුනේ දැන් ඔයා මෙහෙම අඩු කරොත් මේක වැරදීනේ දැන් ස්ථානීයයන් ගැලපෙන්න එපා ඔන්න දැන් ඔයා මෙහෙම කරා නම් වැරදි 0.0 ඔයා මෙහෙම දැම්මොත් 0.09 කියලාද ඔයා ලිව්වේ නැත්නම් ඔයා 0.09 කියලා ලියලා මෙතන 2.7 අඩු කරේ කොහොමද එහෙම වෙන්න බෑ ස්ථානීයයන් ගැලපෙන්නේ නැහැ ස්ථානීයයන් ගැලපෙන්න තමයි අපිට මේ අතන අගට බිංදු තව දෙකක් දැම්මා අපි එතන ස්ථානීය වල අගයක් නැහැ ඒකෙන් තමයි අපි එතකොට 0.2.7 අඩු කරන්නේ මෙයාට ගැලපෙන්නේ තේරුණා එතන මෙයාගෙන් එකක් අට යනවා ඔව් සර් තව ගානක් අපිට හදන්න දෙන්නකෝ. හදන්න දෙන්නම් එහෙනම්. අභ්‍යාසයෙන්ද? නෑ සර්. අභ්‍යාසයෙන් නැතුව අපි ගැටලුවක් ගමුනේ. අභ්‍යාසයෙන් නැතුව ගැටලුවක්. ඔව් මෙන්න ගාන ලියා ගන්න එහෙනම්. ඔන්න මම ලොකු ගානක් දෙන්න හදා. ඔන්න කල්පනාවෙන් ටිකක් වෙලා යන කල්පනාවෙන් කරන්න ඕන ගැටලුවක්. අපි ගමු 4.32 ගුණ කිරීම 0.053
T ගුණිතය සොයා ඒ ඇසුරෙන් පහත ඔක පොතේ ලියා ගන්නද? පොතේ සටහන් පොතේ ලියලා කරන්න. පහත සංඛ්‍යාවල ගුණිතයන් ලියන්න. ගුණිතයන් එකවර ලියන්න. සර් දැන් අපි හදන්න ගන්නද? තාම නෑ නේද මම දුන්නේ ගාන. ගාන ඉස්සලා තේරුම් ගන්න ඕන කල්පනාවේ. හරියට කරන්න ඕනේ. බලමු මේ වැඩේ ගොඩ දාන්නේ කවුද කියලා. ටිකක් බරපතලව දෙන්නේ මම පේනවනේ. කල්පනා කරලා වැඩේ දෙන්න ඕනේ. සර් ටික වෙලාවක් දෙනව නේද? ඔව් මං ඒ අදාළ වෙලාව දෙන්නම්. බය වෙන්න එපා. සර් කියන්න. සර් ඔව් 4320 තියෙන්නේ මේ 7 වෙනි ගානේ. 7 වෙනි ගානේ 4320. සර් දෙවෙනි ගානේ තියෙන 43.2ද? ඔව්. ඒ පැහැදිලි තියෙනවා පැහැදිලිව. ඔන්න ඔය ටික. බරපතල ගැටලුවක් ලකුණු දෙනවා. ලකුණු 2 ගානේ ලැබෙනවා. ලකුණු 2 ගානේ.
සර් 9 වෙනි ගාන හරිද? මොකද්ද? ඉවරයි සර්. 9. ඔව් සර්. හිතන්න දීලා තියෙන්නේ. හිතන්න. හදලා ඉවරයි සර්. දෙපාරක් බලන්න. හිමීට බලන්න. තව වෙලාව දෙන්නම්. හදලා ඉවරයි සර්. හැමෝම හදලා ඉවරයි සර්. සර් හදලා ඉවරයි. ඔව්. තව පොඩ්ඩක් දෙන්න වෙලාව. හදලා ඉවරයි සර්. හරි සර්. නෑ සර්. හරි සර් හැදුවා. හරිද? නෑ සර්. නැද්ද තාම? හදලා ඉවරයි සර්. තව බලමු. දෙකයි තියෙන්නේ. වෙලාව දෙන්න. හරි හරි. කල්පනාවෙන් කරයි. හදලා ඉවරයි. හදලා ඉවරයි සර්. හරි සර්. දැන් සාකච්ඡා කරමුද? නෑ සර්. ආ සර්.
ඉවරයි සර්. හරිද? දැන් අපි සාකච්ඡා කරමුනේ. හරි සර්. පුතාලා හැමෝම හරිද? හරි සර්. හරි සර්. සර් කරලා ඉවරයි. හරි. ඔන්න එහෙනම් සූදානම් කරගන්න. මං හිතනවා ඕගොල්ලෝ හැමෝම හරි කියලා. හැමෝම හරි නේද? සර්. එහෙනම් හැමෝම පතනවා. ගන්නේ නම් පැන්සල ළඟට ආයි දෙපාරක් බලන්න. නේ ආයි බලන්න. හරිද කියලා තමයි. ඔන්න එහෙමනම් පුතා උත්තරය ගමු. ඉස්සෙල්ලා මට කියන්න ඔන්න මම උත්තර ටික කියන්නම්. ඔයගොල්ලෝ ඊට පස්සේ චෙක් කරගන්නකො මම උත්තර ටික කියන්නම්. කවුරුත් කෑ ගහන්න එපා. මේකේ උත්තරේ එන්නේ 4.32 ගුණ කිරීම 0.05 උත්තරය 0.22896 ඔන්න ඔකයි උත්තරේ. ලකුණු කීයද? ඒකට දාගන්න ලකුණු දෙකක්. ඒකට දෙකයි. ඊළඟ ඒවට උත්තර ඔන්න දැන් කියන්න හදන්නේ. දැන් ඉලක්කම් කාණ්ඩයේ මේකමනේ. ඉලක්කම් කාණ්ඩයේ මේකමයි. මේ හැම එකම එන්නේ 2.2.896. හරිනේ. එතකොට දශම ස්ථාන මෙයාගේ ඉන්නේ 22896යි. මම අන්තිමට ලකුණු දෙනවා 22896. මේකෙන්නේ 2289.6යි. මෙතනත් එන්නේ 2289.6යි. මෙයාගේ එන්නේ 22.896. මෙයාගේ එන්නේ දශම ස්ථාන 1 2 3 4 5ක් එනවා. 0.22896 9යි 6. 1 2 3 4 5 6 5යි 6යි 7ක් එනවා. 7ක් එනවා. ඒ කියන්නේ 0.22896. මෙයාගේ දශම ස්ථාන එකක් එනවා. ඒකම එන්නේ උත්තරය 22896යි. දශම බිඳුව ඕනේ නෑ නේ. මේක වැරදි නෑ. දශම බිඳුව අවශ්‍ය නෑ. මෙතන එන්නේ දශම ස්ථාන 4යි 1යි 5ක්. 5ක් එනවා. දශම ස්ථාන 4යි 1යි 5ක්. මෙතන මොකද වෙන්නේ? අන්න තේරුම් ගන්නද? දෙකෙන් ගුණ වෙනවා. ඒ උත්තරේ දෙකෙන් ගුණ වෙනවා. දශම තියනවා. දෙකෙන් ගුණ කරලා අපි දෙකෙන් ඉස්සෙල්ලා මේ උත්තරේ දෙකෙන් මනෝමයෙන් ගුණ කරන්න පුළුවන්. දෙවරක් අය 12යි, දෙවරක් 9 18යි 19න් 1යි, දෙවරක් අට 16යි 17න් 1යි, දෙවරක් දෙක 4යි 5යි, දෙවරක් දෙක 4යි. කොහොම ලිව්වා? 45792. නෑ, ඔව් 45792 දශම ස්ථාන කීයක් තියෙනවද? 5. උත්තරය 0.4යි 5යි 7යි 9යි 2. අන්න හරි. මෙතන එන්නේ එතකොට අකට බිඳු දෙකක් එනවා. එතකොට එන්නේ 228,000 නෑ.
තවත් එන්නේ දෙමිලියන 2,896,600 ඔන්න ඔහොමයි. මේ හැම එකටම ඔබ ලකුණු දෙක ගානේ දාගන්න. එතකොට 10යි 12යි සමස්ත ලකුණු 12න් කීයද කියලා දාන්න. 12න් 12යි. 12න් 12යි. මම සේනත් 12න් 12යි. අයම 10න් 12න් 12යි. දැක්කනේ. 12. විශේෂයෙන් වැරදුණු අය අවධානය යොමු කරන්න පුතා. ඔන්න ඔහොමයි. හරි. පැහැදිලි? ඔන්න මේ දශමත් එක්ක ලස්සනට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම මේ සැරේ පැවරුමක් දුන්නේ දශම වලින් තමයි නේ. අතේ පැවරුම ඇත්තේ දශම වලින්. ඔව්. අපි එහෙමනම් යමු ඉස්සරහට තව. සර් අපි පැවරුම් කරන්න ඕනේ නේද? පැවරුම දෙන්නේ කරන්නේ පුතේ. බල බල ඉන්න නෙවෙයි. ඒවා හදලා තියන්න මම ඒවා සාකච්ඡා කරනවා තව ඉදිරි සතියේකදී. හරි වෙනම දවසක් අරගෙන ඒක සාකච්ඡා කරනවා. වෙනම දවසක් ගන්න ඒකට. එහෙනම් ඒක සූදානම් කරගන්න. right එහෙනම් මේ අභ්‍යාසය එහෙනම් තියාගන්න අනිවාර්යෙන් පුතාලා ඔන්න අද දැන් කිව්වා කියලා හිතාගන්න 19 2 15 2 ආවරණේ ගාන පොඩ්ඩක් කියලා දෙනවද? කීයද? 14 වෙනි ගාන. 14. ඒක පුතේ එකෙන් අඩු කරන්න 0.7. එකෙන් 0.7 හදලා අඩු කරලා යාගේ දෙගුණෙනේ ගන්න තියෙන දෙකේ බලයනේ. ඔයා මුලින්ම මේක අඩු කරගන්න. අඩු කරලා එනවනේ උත්තරය. ඒකේ දෙවෙනි බලය. දෙවෙනි බලය කියන්නේ ඒ උත්තරේ දෙපාරක් ගුණ කරන්න. තේරුණා? එකෙන් 0.7 අඩු කරලා එන උත්තරේ තියෙනවනේ. ඒකේ දෙවෙනි බලය. එතකොට ඒ උත්තරේ දෙපාරක් ගුණ කරන්න. එතකොට ඔයාට උත්තරේ එනවා. ඒ ඇතිනේ? හරි සර් හරි. thank you. ඔව් නැත්නම් අපරාධේ මම ඒක හදන්නේ ඔයාට හදන්න තියෙන එක නේ. right. අපි එතකොට right. අපි එනවා දැන් පුතා ඊළඟ අදියරට. අපේ ඊළඟ අදියරේනේ පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. ලියන්න පුතේ මාතෘකාව. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. ඔන්න පුතේ මෙතනදී අපි කරන්නේ මෙන්න මෙහෙම. අපි ගමු ගැටලුවක්. අපි හිතමු පූර්ණ සංඛ්‍යාව 12. පූර්ණ සංඛ්‍යාව 12. අපිට බෙදන්න කියනවා පුතේ 0.3. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. මේක අපි මෙහෙම ලියාගත්තොත් 12 බෙදීම 0.3. මෙතන 12 කියන්නේ මෙතන බෙදෙන සංඛ්‍යාව. මෙයාම අපි හඳුන්වන්නේ භාජ්‍යය කියලා. මෙයාම අපි හඳුන්වන්නේ භාජ්‍යය. භාජ්‍යය. එතකොට 3
මෙයාව අපි හඳුන්වන්නේ වාජකය කියලා. මෙයාට අපි කියන්නේ වාජකය. අපි දැන් මේ හොයන්න හදන්නේ ඒකට අපි කියන්නේ ලබ්ධිය කියලා. ලබ්ධිය. අපි මේ හොයන්න හදන අගය අපි හඳුන්වන්නේ ලබ්ධිය කියලා. එතකොට අපි කරන්නේ මෙහෙමයි. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. එතකොට අපි ඔන්න හොඳට බලා ගන්න. දශම සංඛ්‍යාවකින් පුතේ බෙදන්න බෑ. වාජකයේ දශම වුණොත් අපිට මේක බෙදීම ඍජුව කරන්න බෑ. එකපාර කරන්න බෑ. අපේ අරමුණ මොකක්ද එහෙනම්? මේකේ අරමුණ තමයි අපි මේක කරන්න ඉස්සෙල්ලා පළවෙනියෙන්ම අරමුණ වාජකය මේ වාජකය කියන්නේ මේ බෙදෙන එක්කෙනා ඊට පහලින් ඉන්න වාජකය පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගත යුතුයි. පත් කරගත යුතුයි. මේ වාජකය පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. එතකොට අපි කරන්නේ මෙහෙමයි. එතකොට අපි 12 බෙදීම 0.3 තියෙනවනේ. මේකේ පුතාලට පේන්න ඕන මෙයා පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරන්න නම් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා 10න් 100න් 1000න් ගුණ කරන්න. මෙයාගේ එක දශම ස්ථානයක් ඉඳලා මෙයාව 10න් ගුණ කරන්න ඕන. එහෙනම් මෙයා 10න් ගුණ කරනවා නම් ප්‍රතිඵලය වෙනස් නොවෙන්න මෙයාත් 10න් ගුණ කරන්න ඕන. එහෙම ගුණ කරේ නැත්නම් මේ දීලා තියෙන ගාන මෙතන වෙනස් වෙනවා. දීලා තියෙන ගාන වෙනස් වෙනවා. අපි මේකේ හරයයි ලවයයි දෙකම 10න් ගුණ කරනවා. අදිසියවත් 0.03 තිබුණා නම් දශම ස්ථාන දෙකයිනේ. එතකොට අපි 100න් ගුණ කරන්න ඕනනේ. 100න් ගුණ කරන්න ඕන. දැන් අපි ඔන්න එනවා උඩ 120 පල්ලෙහා එනවා 10න් ගුණ කරාම ගුණ වෙනකොට අගේ වැඩි වෙන හින්දා 3යි. මේ බිඳුව ලියන්න අවශ්‍ය නැහැ. මේ ඉස්සරහට බිඳුව ලිව්වම එයාගේ අගයක් නැහැ. ඒ හින්දා අවශ්‍ය නැහැ. අනවශ්‍ය පරිදි ඉලක්කම් දීලා අපි සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. 120 අපිට 3ෙන් බෙදන්න තියෙනවා. එතකොට අපි යනවා දැන් දීලික බෙදීමට නැත්නම් මනෝමය ගන්නත් පුළුවන්. නමුත් අපි මේ බෙදීමට ගියොත් ඔන්න දැන් අපිට කරන්න පුළුවන්. එතකොට වෙන්නේ 120 අපි 3ෙන් බෙදනවා. 1ට 3ේම නැහැ 12ට 3ේම 4යි 4 වර 3 12 ඉතුරු නැහැ. දැන් බිඳුවට බලන්න ඕන බිඳුවට 3ේම නැහැ. බිඳුවයි ඉතුරු බිඳුවයි උත්තරේ 40යි. අන්න එනවා දරුවනි මෙයාගේ උත්තරේ 40යි. ඒ කියන්නේ එහෙනම් එම නිසා 12 බෙදීම 0.3 උත්තරේ කීයද? 40යි. මෙයාත් 40යි. ඕන්න ඔහොමයි. උත්තරේ 40යි. එහෙනම් මෙතන අරමුණ මොකද්ද? වාජකය පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන පුතා. මේ වාජකයේ පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කර ගැනීම තමයි මෙතන ප්‍රධානම අරමුණ වෙන්නේ. නැත්නම් මේක හදන්න බෑ. තේරුණා? ඔන්නෝක තේරුම් ගන්න. right. උදාහරණයක කියලා මේක ලියා ගන්න. උදාහරණයක. කාට හරි නොතේරුණා නම් ගැටලුවක් තියෙනවා නම් අහන්න. පැහැදිලිද දරුවනි? පැහැදිලිද? පැහැදිලි. හරි. එහෙනම් ඉස්සරට සර් එතකොට ආයේ 40 10න් බෙදන්න ඕනේ නැද්ද? කියන්න මට පුතා මොකද කිව්වේ? 40 ආයේ 10න් බෙදන්න ඕනේ නැද්ද? නෑ. ආයි ඒක 10න් බෙදන්න ඕනේ නෑ පුතා. පොඩ්ඩක් හදන විදිය කියලා දෙන්න. මෙතන වෙන ගානක් බලුවාට දැන් හදන විදිය කොතනද තේරුන්නේ නැත්තේ කියන්න. නිකන් ඔහේ මොකද්ද කොතනද තේරුන්නේ නැත්තේ කියලා. අර දුව ඇහුවා වගේ. දැන් අහගෙන හිටියේ නැතු කියලා දෙන්න පුතා. ආයේ පූර්ණ සංඛ්‍යාව බවට පත් කරගන්නේ ඒක. පූර්ණ සංඛ්‍යාව ඒක තමයි මම දැන් කිව්වේ. මම කිව්වේ ඔය මේ අතපය තියාගෙන ඉන්න බැරි අයව මම දැන් මෙතනින් අයින් කරනවා.
මේ ඔය අනවශ්‍ය වැඩ කරන දෙන්නෙක් දැන් ඉන්නවා. උෂිත් අනිත් එක්කෙනා විහඟ. දැන් මම ඒගොල්ලන්ව අයින් රිමූව් කරනවා. හරි? ඒ කියන්නේ අවධානයෙන් ඉන්නේ නැහැ. එතකොට මෙතන මේ දශම සංඛ්‍යාවකින් බෙදන්න බෑ පුතා. මට ගුණ කරන ටික තේරෙන්නේ මේ දශම සංඛ්‍යාවකින් බෙදන්න බැරි නම් බෑනේ කොහොමත්. එතකොට අපි කරන්නේ ආ පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. ඒ පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න අපි මොකද කරන්නේ? 0.3 අපි 6 දී ඉගෙන ගන්නවා. 0.3 පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරන්න නම් 3 වෙන්න එපා. 3 කරන්න නම් මෙයා 10න් ගුණ වෙන්න ඕන. 0.3 10න් ගුණ වුණාම තමයි 3 වෙන්නේ. එතකොට ඔන්න එතන අපිට මෙතන 0.3 10න් ගුණ කරාම 3යි. එතකොට මෙයක් 10න් ගුණ කරන්න ඕන. නැත්නම් ප්‍රතිඵල වෙනස් වෙනවා. 12ක් 10න් ගුණ උනායි. ඒ කියන්නේ 12 බෙදීම 0.3 අගේම තමයි 120 බෙදීම 3න් ලැබෙන්නේ. මේකම තමයි මෙයාගෙන් ලැබෙන්නේ. එතකොට උත්තරේ 40යි. පැහැදිලි? ඔව් සර්. දැන් ඕකේ උත්තරේ ඔන්න දැන් ඒත් සැකයක් තියෙනවා නම් උත්තරේ නිවැරදිද කියලා අපිට බලන්නත් පුළුවන් නේ. කොහොමද උත්තරේ නිවැරදිද බලන්නේ? ඔන්න බලන්න මම එකක් කියලා දෙන්නම්. පිළිතුර නිවැරදිද කියලා බලන්නේ මෙහෙමයි. බෙදීමේ ප්‍රතිලෝමයේ ಗುಣ කිරීමනේ. බෙදීමේ ප්‍රතිලෝමයේ ಗುಣ කිරීම. එහෙමනම් පුතා මෙන්න මේ දෙන්න ಗುಣ කරාම 12 ලැබෙන්න ඕන. 12 0.3න් බෙදුවාම 40 නම් 40 0.3න් ගුණ කරාම 12 එන්න ඕන. දැන් අපි දන්නවනේ ගුණ කරන්න. බලන්න. 40 3න් ගුණ කරා. 40 3න් ගුණ කරාම 120යි. මෙතන නේ 120යි. මෙතන දශම ස්ථාන එකක් තියෙනවා. අපි එකක් වෙන් කරා. එතකොට එන්නේ 12යි. දැක්කනේ? මේ දෙන්න ගුණ කරාම 12 එන්න ඕන. 12 0.3න් බෙදුවාම 40යි නම් පුතා 40 0.3න් ගුණ කරාම 12 එන්න ඕන. ඒක එනවනේ. පැහැදිලිද? නිවැරදි බව බැලීම කියලා ඒකත් ලියා ගන්න. නිවැරදි බව බැලීම. ඒකත් ලියලා කොටු කරගන්න. ඒක ඕගොල්ලන් සමහර වෙලාවට මේ මනෝමෙන් ටක් ගාලා බලන්න පුළුවන්. මනෝමෙන් මෙතන මේ ඒක පුරුදු වෙන්න. නිවැරදි බව බැලීම. දැන් මේ අර 0.3 වෙනුවට 0.04 වගේ ඔව් ඉලක්කමක් පුතේ තිබ්බොත් අපි එන් එකකට එමු තා පොඩ්ඩකින්. හරි? එන් එකකට එමු. හරි? නෑ සර්. එතකොට මෙයාගේ ලබ්ධිය කීයද එන්නේ? මෙතන ලබ්ධිය ලියමු අපි 40යි කියලානේ. ලබ්ධිය 40යි. මේ හා සම්බන්ධ ගැටලු අහන්න. ඒ වගේ ඔබ අහන්න ඕනේ මෙහෙමයි. එකපාර තේරුන්නේ නැහැ කියනවා කියන්නේ ඉතින් එහෙනම් ඉතින් මොනවත් තේරිලා නැහැ. ඒ අහගෙන ඉඳලා නැහැ. ඔබට තේරෙන්නේ නැති තැන හරියට පොයින්ට් කරලා අහන්න. මෙන්න මෙතන සර් මට තේරුන්නේ නැහැ. මෙන්න මෙහෙම තේරුන්නේ නැහැ. මේ කියලා දෙන කිසිම දෙයක් තේරෙන්නේ නැත්තම් පුතේ එහෙනම් පුතාලා 8 වසරට සුදුසු නෑ. එහෙනම් ඕලන්ට 6 7 ආයි කියලා දෙන්නේ. 6 7 ඉඳන් එන්න ඕන. මං හිතන්නේ මාත් එක්ක 6 7 ඉඳන් ආපු දරුවෝ ඒ මට්ටමේ ඉඳී කියලා. එහෙම ඉන්නවනම් ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච මම හරියට සාධන මට්ටම දන්නේ නැති දරුවෙක් වෙන්න ඕන. 6 7 ඉඳන් ආපු මගේ දරුවෝ කවදාවත් මං හිතන්නේ මේ සියල්ල නොතේරෙන මට්ටමේ ඉන්න ළමයි වෙන්න බෑ. තේරුණාද? එහෙම වෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැති තැන කොතනද? අන්න ඒක හරියට පොයින්ට් කරලා අහන්න. මෙන්න මෙතන සර් මෙහෙම තේරුන්නේ. අන්න එහෙම. එතකොට මේක එකපාර තේරුන්නේ නැහැ කියනවා කියන්නේ ඒ කියන්නේ එහෙනම් මේ කියලා තියෙන දේවල් අවබෝධයක් නැහැ. ඒකයි. එහෙනම් හරියට බලන් ඉන්න. උඩට අහගෙන ඉන්න. ප්‍රශ්න කරන්න. ඉවරයි සලීල. හරි. අපි තව එකකට යමු. ඔන්න හොඳට බලා ගන්න. ආයි මම මේ විදිහටම පැහැදිලි කරනවා. ඔන්න අපි ගමු මේ විදිහට 12 බෙදීම
0.04 මාත් එක්කම කරගෙන යමුකෝ. උදාහරණ දෙක කියලා ලියන්න. මාත් එක්කම කරගෙන යන්න. මම ඔබට පුංචි වෙලාවක් දෙන්නම්. දැන් පළවෙනි අත්දැකීම ගත්තනේ ඕගොල්ලෝ. පළවෙනි අත්දැකීම ගත්තා. දැන් මම ඕගොල්ලන්ව ඔන්න දැන් ඕගොල්ලන්ට කරන්න නොදී මම කියලා දුන්නා. දෙවෙනි අත්දැකීම මම දැන් පොඩ්ඩක් නිශ්ශබ්ද වෙනවා ඕගොල්ලන්ට කරන්න දෙනවා. දැන් මං ඉනිමඟ හදලා දීලා තියෙනවා. ඔන්න ඉනිමඟ දුන්නා. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් නගින්න බලන්න. එකපාර බෑ කියන්නේ නැතුව. පොඩ්ඩක් නගින්න. වැටෙන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා. හදන්න බලන්න. හරියටම මිනිත්තු 5ක් දෙනවා. හදන්න. පිළිවෙලට හදන්න පියවරත් එක්ක. හැදුවා සර්. ඇදුවා සර්. හරි තා පොඩ්ඩක් දෙමුකෝ වෙලාව දෙමු. ඇදුවා සර්. හැදුවා සර්. හරි. දැන් මම කතා කරන්න හදන්නේ එහෙනම්. හරිද? තව වෙලාව ඕනද? නෑ සර්. සර්. ඔන්න එහෙනම්. ඔන්න දැන් හොඳට අහගන්න. මේකේ බෙදෙන්නේ කවුද? බෙදෙන්නේ 12. බෙදන්නේ කාගෙන්ද? 0.04. මම බිඳුවේ අර වාජ්‍යක වචන බරපතල නම් ඕගොල්ලෝ මෙහෙම බලන්නකෝ. දැන් මේක බෙදෙන එක්කෙනා මෙන්න මේ 0.04 දශම. දශම සංඛ්‍යාවකින් බෙදන්න බෑ. එහෙනම් එයා අපි පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. 100න් ගුණ කරනවා. අන්න එතනදී අපි තීරණය කරන්න ඕන එයා පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න නම් පුතේ කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 100න්. ඔව් ඒක ඔයා 100න් කියලා කොහොමද තීරණය කරේ? 0.04 දශම ස්ථාන දෙකක් තියෙන හින්දා. එහෙනම් මෙයත් 100න් ගුණ කරනවා මෙයත් 100න් ගුණ කරනවා. පැහැදිලිද දැන්? දැන් උඩ 100න් ගුණ වුණාම කීය දෙන්නේ? 1200යි. පල්ලෙහා කීය දෙන්නේ? 4යි. දැන් ඒක ඉස්සරහා 0.04යි කියලා දාන ඕනද දුරකථන අංකේ වගේ? නෑනේ ඒ බිංදු දෙකේ වටිනාකමක් නෑ. එහෙමනම් මේ අගය බෙදුවාම එන උත්තරේ 1200 බෙදීම 4ට සමානයි. එහෙනම් දැන් දීර්ඝ බෙදීමකට යන්න ඕනෙත් නෑ. දැක්ක ගමන් කියන්නත් පුළුවන් කමක් නෑ. අපි බෙදලම ගමුකෝ. 12ට 4 වත් 3යි 4 වරක් 3 12යි ඉතිරි නෑ. ඊට පස්සේ මේ බිඳුවට බිඳුව 300යි. 300යි උත්තරේ. අන්න අපි ලිව්වා එම නිසා 12 බෙදීම 0.04 සමානයි 300යි. උත්තරේ නිවැරදි. එම නිසා කියලා ඒක ලියන්න ඕනද? ඔව් එහෙම උත්තරේ අවසානයේ ගලපලා ලියන්න පුතේ. මේ බලන්න 300 අනිත් පැත්තට උත්තරේ චෙක් කරමු මනෝමය 300 4ක් කීයද 1200යි. 1200. ස්ථාන දෙකක් වෙන් කරාම 12යි නේ. දශම ස්ථාන දෙකක් වෙන් කරාම 12යි. දැන් කියන්න පොතනද තේරුන්නේ නැති අය ඉන්නව නම් ඉක්මනට තේරුන්නේ නැති අය ඉන්නව නම් ඉක්මනට කියන්න.
0.04 වෙනුවට බිඳුව මේ ඊට වැඩිය මට පැහැදිලි නෑ පුතා. මට කියන්න දශමස් ඔව් දශමස් කැඩෙනවනේ. ඇහෙන්නේ නෑ. හරි. කතා කරන්න පුළුවන් වුණාම ආයි කියන්නකෝ හරි. ඔන්න අපි තව ගැටලුවකට යමු. දැන් ඕගොල්ලෝ ඒක හැදුවා බොහොම හොඳයි. ඔන්න අපි ගමු මෙහෙම. මම ඕගොල්ලන්ට දෙනවා ගාන ලියනවා පේන්නේ නෑ තාම ලිව්වේ නෑ. උදාහරණ 3 24 බෙදීම 0.012 හදන්න බලන්න කල්පනාවේ 24 බෙදීම 0.012 කියන්න බලන්න. ලිව්වා සර්. නෑ සර්. හරි. ඒක තර්ක කරන්න ඕනේ මේ ටිකක් වෙලා දෙමුකෝ අනිත් හැම පොඩ්ඩක් බලමු. ඒ කරපුවේ දෙපාරක් බලන්න. දැන් මෙලම ඇති නේද? ඉවරයිනේ. right. එහෙමනම් ඔන්න කීයද ආවේ උත්තරේ? 2000යි. උත්තරේ 2000යි. හැමෝටම ආවද 2000? ඔව් සර්. එහෙනම් අපි බලමුකෝ ඔන්න 24 බෙදීම 0.012 දශම ස්ථාන 3යි. දැන් අපිට දැන් ඉක්මනට කරන්න පුළුවන් 0.012 අපි ගුණ කරනවා කීයද? 1000 1000න් ගුණ කරනවා 1000. එතකොට උඩ එනවා කීයද පුතා? 24000යි. 24000යි. පල්ලෙහා එන්නේ කීයද? 12යි. 12යි. දැන් අපිට මෙහෙම දීදී සරල කරන්නත් පුළුවන් නේද පුතේ මේ 12 1යි 24000ට 12 2000යි. කොහොමද ගන්න පුළුවන් ඉංග්‍රීසියෙන්? උත්තරේ 2000යි. එම නිසා අපි කියනවා 24 බෙදීම 0.012 සමානයි 2000යි. සර් දැක්කද? ඔව්. මම සර් ඕනේ මේ සර් ලිව්වේ. එහෙනම් මම සර් මොනවද 24 නේ 0.012 බෙදන්න තියෙන්නේ. ඒ හින්දා කෙලින්ම 24 12න් බෙදලා එන උත්තර 1000න් ගුණ කරා. 24 සර් ඒක දීර්ඝ බෙදීම කරන්නකෝ. අයියෝ මේක දීර්ඝ බෙදීම ඕන දන්නේ. 24 මේ 24000 නේ 24000 12න් බෙදන්න තියෙන්නේ. 24 12 2යි 24යි ඉතුරු බිංදුවයි දැන් තව බිංදු 3ක් තියෙනවනේ. ඒ බිංදු 3 මෙතනට දැම්මා. නැත්නම් ඉතින් බිංදු දාන්නේ නැහැ. නේද? හරිද? හරි සර්.
ඔන්න තව ගණන් දෙනවද හදන්න? ඔව් තව එකක් අපි ගමු. ඒ තමයි කීයද උදාහරණ 4 නේ? ඔව් සර්. උදාහරණ ඔව් 4. සර්. 678 ටිකක් කල්පනාවෙන් කරන්න 1.25න් බෙදන්න බලන්න. 678 1.25. ඉවර නැද්ද? ඉවරයි සර්. අන්තිමට කියන චුට්ට වෙලා දුන්න. ඉවරයි සර්. ඉවරයි සර්. ඊට ආවේ උත්තරේ. 542.2. 542.4යි. 542.4යි. 542.2. 542.2. 542.4යි. අපි බලමු 678 බෙදන්න ඕන 1.25. එතකොට මෙතන මේ කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? 4 4 නෙවෙයිනේ. 10. yes 10. CN සර්. මෙයාව අපි 100න් ඊයෙන් සර්. 100න් ගුණ කරාම උඩ එනවා ඔව් සර් මට වැරදුනා. 67800යි.
පහළ එනවා 125යි. හරිද? දැන් අපි යමු දීර්ඝ බෙදීමට. මේකේ දීර්ඝ බෙදීමට ගියොත් මේ විදිහට එතකොට මෙතන එනවා 67800 අපි බෙදනවා 125න්. 678ටම 125ව කීයක් තියෙනවද? 5යි. 500යි 125යි 625යි නේ. ඔව් සර්. ඉතුරු වෙනවා 8න් 5ක් 3යි 7න් 2ක් 5යි 53යි මේ බිඳුව ගත්තා දැන්. 530ටම 125ව කීයක් තියෙනවද? 4යි. 4යි. 400යි 25ව 4යි ඒ කියන්නේ 500යි. 500. ඉතුරු වෙනවා 30ක්. 30. මේ බිඳුව ගත්තා. 300ටම 125 ඒවා. 2යි. 2යි. 250යි. 50. ඉතුරු වෙනවා 50. 50. දැන් වැඩේ නවත්තනවද නැහැ? නෑ. ඊළඟට අපි කරන්නේ පුතේ දශම තිත මෙතන තියලා අපි තව බිඳුවක් දානවා. 500. නේ? දැන් 500ටම 125ව කීයක්ද දෙන්නේ? 4යි. 4යි. ඒ කියන්නේ 500යි. ඉතුරු බිඳුව. උත්තරේ කීයද එන්නේ? 542.4. එම නිසා 678 බෙදීම 1.25 සමානයි පුතේ 542.4 වේ. ඔන්න ඒ ගත්තයි හරි. චෙක්කද? ඔව්. දැන් තමයි වැරදුණු තැන පැහැදිලිනේ කාට හරි වැරදුනා නම් නේ. හරි. අඩුපාඩු තියෙනවනම් හදාගන්න අහගන්න දැනක් තියෙනවනම් අහන්න ඉක්මනට. හරි කල්පනාවෙන් කරන්න ඕනේ මේ දශම ස්ථාන ගාන අනුව 10න් 100න් 10න් ගුණ කරන්න තියෙන්නේ. අපි අභ්‍යාසයට යම් බලන්න. ඔන්න බලන්න අභ්‍යාසයේ මොන වගේ අවස්ථාවල තියෙන්නේ කියලා. මේ දින අගේ සොයන්න කියලා නේ තියෙනවා නේ. අගේ සොයන්න කියලා තියෙන අවස්ථා. ඒව ඉතින් ඔබට අත්දැකීම් මම මේක දැන් කරන්න යන්නේ නැහැ. පුතාලා ගෙදරදී මේ ගණන් ටික හදන්න ඕන කල්පනාවෙන්. මේ නිදසුන් ගණන් පුතාලට පුළුවන් මේ නිදසුන් ගණන් ඔයගලන්ට පුළුවන් අධ්‍යයනය කරන්න. තනියම මේව අධ්‍යයනය කරන්න. මේවා තනියම අධ්‍යයනය කරලා ඔයගලන්ට පුළුවන් මේ පරස්පරය කියන්නේ මොකක්ද? සර් කරන්න කියපු අභ්‍යාසය මොකද්ද සර්? පරස්පරය කියන්නේ භාගපාඩමේ මතක නැද්ද පරස්පරය ගත්තා. කවුද මේ පරස්පරය ගැන ඇහුවේ? අයි පුතේ පරස්පරය අපි භාගවලදී කරේ. දැන් 3න් 2 පරස්පරය මොකද්ද? 2න් 3නේ. යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කරාම ගුණිතය 1 වෙනවා නම් මේ සංඛ්‍යාවේ පරස්පරය තමයි මෙයාවේ. දැන් 2. 2 ගුණ වෙන්නේ 2කින් 1කින් ගුණ වුණොත් 1 වෙන්නේ. ඒතර 2 පරස්පරය 2කින් 1යි. පැහැදිලිද? right. දැන් ලියන මාතෘකාව දශමයක් දශමයකින් බෙදීම කියලා. දැන් දුවල පුතාලගේ මාතෘකාව වෙන්නේ දශමයක් දශමයකින් බෙදීම. ලියන මාතෘකාව දශමයක් දශමයකින් බෙදීම. ලිව්වද? දශමයක් දශමයකින් බෙදීම. ඔව් සර්. හරි. අපි ගැටලුවක් දෙකක් බලමු ඉක්මනට. මේවල ඊසි පුතේ. හරි කල්පනාවෙන් කරන්න තියෙන සුළු කිරීම අංක ගණිතය. නේ? ගණිත කර්ම දශම සංඛ්‍යා සම්බන්ධ. එතකොට වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි එක ගැටලුවක් ගමු බලන්න ඉස්සෙල්ලා. ඔන්න මම 0.8 බෙදන්න කියනවා 1.6. ඒක අපි ලියා ගන්නවා සුපුරුදු විදියට 0.8 බෙදීම මේ දශම තිත එක කෙලින් යන විදිහට ලියා ගන්න පුරුදු වෙන්න පුතේ මේ වගේ 1.6. දැන් පුතාලා දන්නවා මෙයා තමයි භාජ්‍යය භාජකය. මෙයා භාජකය. භාජනය නෙවෙයි භාජකය. මෙයාට කියන්නේ භාජකය.
ජකය. දැන් අපි ලබ්ධිය හොයන්න හදන්නේ. මේ භාජ්‍යය දශම වුණාට කිසි ගැටලුවක් නැහැ. භාජ්‍ය දශමද පූර්ණද ඒක ගැටලුවක් කරගන්න එපා. අපිට තියෙන ගැටලුව තමයි මෙන්න මෙයාව තමයි ඕනේ. මෙයා පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන. අනිවාර්යයෙන්. භාජකය පූර්ණ සංඛ්‍යාවක් කරගත යුතුයි. පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගත යුතුයි. පත් කරගත යුතුයි. අනිවාර්යයෙන්ම මේක පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. අර වගේම තමයි වෙනසක් නැහැ. මෙයා ගැන සැලකිල්ල දක්වන්න එපා. එයා දශමද ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට එහෙනම් අපි මොකද කරන්න ඕනේ? 0.8 1.6 එහෙමනම් අපි අනිවාර්යයෙන්ම පුතා මෙයාව ගුණ කරන්න වෙනවා කීයෙන්ද 10. 10. හැබැයි මෙයාමත් 10න් ගුණ වෙනවා එතකොට. එතකොට මොකද වෙන්නේ? උඩ එනවා 10න් ගුණ කරාම 8යි පහළ එනවා කීයද පුතා? 16යි. දැන් අපිට තව පොඩ්ඩක් සරල කරන්න පුළුවන් නේද දැක්ක ගමන් නේ පේනවනේ අරට 8 ඒවා 1යි 16 දෙකෙන් එකයි කිව්වම ගමන් දශමයේ මතක් වෙන්නේ නැද්ද කීයද කියලා උත්තරේ 0.5 එම නිසා අපි කියනවා පුතා 0.8 බෙදීම 1.6 සමානයි 0.5 දැක්කද කතාව මෙතන අපිට පේුණානේ සරල කරගත්ත ටක් ගාලා පැහැදිලිද පැහැදිලි සර්. සටහන් කරගන්න පිළිවෙලට අපි විභාගයේදී එම නිසා දාලා ඔහොම උත්තරේ පුතා මේ මෙහෙමයි මම මේක කියන්නේ දැන් මේ මෑත භාගයේ ඉඳන් අපි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර බලනකොට පුතේ අපිට දෙන උපදේශක් තමයි පිළිතුර ගලපලා තියෙන්න ඕන ළමයා. දැන් මෙතන අපි කරේ සුළු කරලා උත්තරේ ගන්න එක විතරයිනේ. මේ තියෙන ගැලපීම. මේ ගානට මේ පිළිතුර ගලපනවා. එම නිසා මේකේ උත්තරේ මෙන්න මේ බව කියලා කියවෙන්න ඕන. අන්න එක පුරුදු වෙන්න. අන්න ඒක ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අන්න එහෙම ලියන්න පුරුදු වෙන්න. පුරුදු වුණාට පස්සේ ඒක Tamanට නොදුනුවත්වම ඔබ ඒක ලියනවා. එතකොට ඒක ඔයගලන්ට පහසුවක් වෙනවා. හරිද? හරි සර්. හරි. එහෙමනම් අපි තව ගැටලුවකට යමුනේ. හරිද? ඒකත් උදාහරණයක්ද? නෑ මම දැන් ඔන්න දැන් මම එකක් ඕගොල්ලන්ට දැන් කියලා දුන්නානේ. දැන් ඔන්න ඉන්නවක ගහලා දුන්නානේ දැන්. දැන් ඕගොල්ලෝ නගින්න පටන් ගන්න ඕන. හරි? ඔන්න ඕගොල්ලන්ට අවස්ථාව දෙන්න හදයි. හදමුකෝ. හරි. ඔන්න එහෙනම් දෙවෙනි ගාන. 16.8 බෙදන්න 0.07. අදලා උත්තරේ කියන්න බලන්න.
හතට ඉවරයි සර්. හදලා ඉවරයි සර්. හරි කීයද ආවේ උත්තරේ? ඉවරයි. 240. 240යි සර්. 240යි. හැමෝටම ආවා. ඔන්න එනම් මම හදනවා. ඔව් සර්. එතකොට අපි කරේ 16.8 කියලා ලිව්වා. මේ බලන්න දශම දිට හරියට කෙලින් ලියා ගන්න. එතකොට හරි පහසුයි යා. 0.07. දැන් අපිට පේනවා කීයෙන්ද ගුණ කරන්න ඕනේ මෙයාව. පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න 100. එතකොට මෙතන 100. එතකොට උඩට එන්නේ කීයද? දශම ස්ථාන එකක්. මේ 6 දී අපි මේව උගන්වන්නේ මේ හින්දා. 1680යි. පහළ එන්නේ 7. දැන් අපිට තියෙන්නේ 1680 අපි බෙදනවා 7. 1680 බෙදනවා 7. එතකොට එකට නෑනේ 16ට 7 ඒවා 2යි. 14යි. ඉතුරු 2යි. 28ට 7 ඒවා 4යි. 28යි. ඉතුරු නෑ බිඳුවයි බිඳුවට බිඳුවයි. 240යි සර් උත්තරේ. උත්තරේ 240යි. අපි අවසානයේ ලියනවා එම නිසා 16.8 බෙදීම 0.07 සමානයි 240 වේගය. පැහැදිලිද? right very good. ඔන්න ඔහොමයි. ඔන්න ඊළඟ ගාන දැන් ටිකක් කල්පනාවෙන් කරන්න. මෙන්න පුතා දැන් ස්පීඩ් එක හදාගමු පොඩ. ඒ තමයි ඔයගොල්ලන්ට මම දෙනවා 1.943 බෙදන්න 0.67. 0.67.
සර් හදලා ඉවරයි. හදලා ඉවරයි. ඔව්. කීයද ආවේ උත්තරේ? 29යි. උත්තරේ 29යි. හැමෝටම ආවද කියලා බලන්න. අවස 90. ආවස 29යි සර්. එහෙනම් අපි බලමු දෙලා. හා සර්. ඔව්. 1.943 බෙදීම 0.67 කියන්නේ 29 උත්තරේ. හා? හැමෝටම 29 ආවා. ඔව් සර් 1.943 බෙදීම 0.67 29. 290. ওই 29 ආපු අය 0.67 ගුණ කරන්න 29. ඒ ආපු අය මේ 0.67 29න් ගුණ කරන්න 2.9යි සර් ආවේ. නෑ මං කියුවා 29 ආපු අයට 29 ආපු අය මේ දෙන්න ගුණ කරලා බලන්න. මේ දෙන්න ගුණ කරාම ඒගොල්ලන්ට මේ උත්තරේ එන්න ඕන. බලන්න ඒගොල්ලෝ ගුණ කරලා මේ උත්තරේ එනවද කියලා. එනවද? එනවද? සර් උත්තරේ 290යි. මේක වැරදි. 2.9යි. උත්තරේ 2.9. දැක්ක නේද? කලබල වෙනකොට වරදිනවා ඉතින්නේ. අපි බලමු දැන් ගන්න විදිය. ක්‍රමේ වෙනස් වෙන්නේ නැහැ. කලබල වෙලා අසුළු කරනකොට. 1.943 අපි බෙදනවා දරුවෝ 0.67. අපිට අරමුණ මේ 0.67 පූර්ණ සංඛ්‍යාවක් කරගන්න එක. එහෙනම් මෙයාව අපි ගුණ කරනවා 100ෙන්, මෙයාවත් ගුණ කරනවා 100ෙන්. එතකොට පුතා මෙයා මං කිව්වේ මෙතන එන විදිහෙම තමයි මෙයා කරන්නේ. මෙයාගේ දශම ස්ථාන කොච්චර තිබුණත් ගැටලුවක් නෑ අපිට. අපිට ඕනේ මේ පූර්ණ සංඛ්‍යාවක් කරගන්න භාජකය. මෙයා දෙකක් මෙහාට යනවා. එතකොට මෙයා එන්නේ 194.3. එයාව බෙදන්න ඕන 67. ඔන්න 67. ඔන්න ඔතන තමයි ඔයගොල්ලෝ වරද්ද ගත්තේ. එතකොට මෙයාව අපි බෙදනවා 194.3 බෙදන්න 67. 194ට 67 2යි. එතකොට දෙවරක් අත 14යි. දෙවරක් අත 14යි. එකක් ඉදිරි දෙවරක් අය 12 එකයි 13යි. ඉතුරු වෙනවා පුතා මෙතන 60ක්. නේ 60. දැන් ගන්නේ දශම කාණ්ඩය. එතකොට මේ 3 ගන්නෙ. මෙතන 3 ගන්නකොට මෙතන දශම තිත එක ගෙනින් තියාගත්ත මේ 3. 603ට තමයි බලන්නේ දැන්. 603ට හරියටම 9ක් එනවා. 9 වරක් අද 63න් 3 6ක් ඉතුරුයි. 6 වර 9 54යි 6යි 60යි. එතකොට මෙතන ඉන්නේ 2.9 උත්තරේ. 1.9. අන්න අපි අවසානයේදී එනවයිම නිසා 1.943 බෙදීම 0.67 කියන්නේ පුතා උත්තරය සමානයි 2.9 වේ කියලා. පැහැදිලිද? ඔව් සර්. ඔය කලබල වුණා නේද? මෙතන වරද්ද ගන්න එපා. මෙයා පූර්ණ සංඛ්‍යාවක් වෙන්න අවශ්‍ය නැහැ. මෙයා මීට අදාළව ගුණ කරලා ගන්න දශම ස්ථාන එක්ක. දශම ස්ථාන එක්ක. ඔයගොල්ලෝ මං හිතන්නේ මේ මෙතන 1943 කියලා ගත්තේ. 1943 වෙන්න බෑනේ. නේ? ඒකනේ. අන්න එහෙමයි. එතකොට පුතේ ලියා ගන්න ඕනද කාට හරි? නෑ සර්. ඕනේ සර්. ටිකක් සරයි ඒක නේද? එතකොට අපි මෙන්න මේ විදිහට මේ අභ්‍යාසය ඔයගොල්ලන්ට දැන් කරන්න පුළුවන් 15 4
අභියෝග එනවා අභියෝග තියෙනවා මේ ලොකු දැන් සමහර අභියෝග තියෙනවා ඒ හින්දා උදාහරණ ගන්නොත් සාකච්ඡා කළා මිශ්‍ර අභ්‍යාසයක් හදලා තියන්න ඕන බේරවනේ ඒ පාඩමේ මේ මිශ්‍ර අභ්‍යාසයක් හැදෙන්න ඕන හැබැයි ගණන් හදන්න නැතුව නම් එන්න නම් එපා මේකට වැඩක් නැහැ දැන් මම ඕගොල්ලන්ව තෝරලා බේරලා මේවයි මම ඕගොල්ලන් තෝරලා බේරලා නෙවෙයි ඕගොල්ලන්ව මේ පන්තිය සම්බන්ධ කරගන්නේ. ඒක පේනවනේ. නේ? ඒ හින්දා ඕගොල්ලෝ ඒ වාසිය අරගෙන ප්‍රයෝජනයක් ගන්න නැතිව ඉන්න එපා. මම පුතාලව දැන් තෝරලා බේරලා එහෙම දාන්නේ නැහනේ. මං ගෲප් එකටම දානවා ලින්ක් එක. රෙකෝඩිනුත් දෙනවා. ඉතින් ඒ වාසිය ඒ දෙන එකේ ප්‍රයෝජනේ ගන්න පුතා. ප්‍රයෝජනේ තමයි අපිට ඕනේ ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න එක. ඔයගොල්ලෝ ඉගෙනගෙන හොඳ ප්‍රතිඵල අරගෙන සමාජයේ හොඳ යහපත් පුරවැසියෝ විදියට ජීවත් වෙනකොට අපි ඒක දැක්කම අපි ගුරුවරු විදියට අපි සතුටු වෙනවා. ඒක අපේ මරණ මංචකේ සතුටු කරන කාරණාවක්. ඒ හින්දා ඔයගොල්ලෝගේ යුතුයකමක් තියෙනවා. ඔයගොල්ලෝ වෙනුවෙන් ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා හරි සතුටුයිනේ. ඒගොල්ලෝ වැය කරන ඒ ශ්‍රමය ඔයගොල්ලෝ වෙනුවෙන් දෙන්න අවවාද අනුශාසනා ඒ පිළි අරගෙන ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්නකොට ගුණ යහපත් ඔවුන් සතුටු වෙනවා. ඒකේ ගුණෙත් තියාගන්න ඕන. ඒ හින්දා මේ කාලය නාස්ති කරගන්න නම් එපා. පුංචි ළමයි නෙවෙයි 8 පන්තියේ කියන්නේ. 8 ඊට පස්සේ 9ට එනවා ඊට පස්සේ 10ට එනවා ඊට පස්සේ 11ට එනවා. දැන් පේනවනේ එන්න දැන් ඕගොල්ලන්ගේ ඕලෙවල් කාල සීමාවත් පොඩ අඩු වෙනවා. සමහර වෙලාවට අලුත් ප්‍රතිසංස්කරණ යටතේ එක අවුරුද්දක් මේ ඕලෙවල් වලින් අයින් කරන්න පුළුවන්. ඉදිරියේ දැනට මාස 3කින් ඉස්සරහට විභාගي ගත්තා. ඒ මේක එක අවුරුද්දක් අයින් කරන්න මේ යම් වැඩමුළුවක් ගියා. අපිනුත් අදහස් ගත්තා. මමත් සහභාගී වුණා ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩසටහනකට මේ එක අවුරුද්දක් ළමයින්ගෙන් කොහොම හරි අයින් කරන්න මේ විෂය නිර්දේශය අයින් කරලා පොඩි එහෙමෙන් අනවශ්‍ය කොටස් අයින් කරලා එතකොට ඉතින් ඔයගොල්ලෝ එන්න පුතා මේ බොහෝ දේවල් ඉතා ඉක්මනින් ඉගෙන ගන්න ඕන. වේගය තියෙන්න ඕනයි. ඔයගොල්ලොත් එක්ක බලන්න මේ ඔයගොල්ලෝ දැන් ජාත්‍යන්තර පාසල් වල ඉන්න දරුවොත් එක්කනේ ඔයගොල්ලන් තරම් කරන්න වෙන්නේ. ඔව් බොහෝ දේවල් වලින් ඊට පස්සේ මේ ඉදිරියට යනවා. එහෙනම් ඔයගොල්ලෝ ඒ හා සමගාමීව ඔයගොල්ලන්ගේ දක්ෂතාවයත් ඉදිරියට යන්න ඕන. නැත්තම් ওই දෙකොල්ලම තමයි එකම සම්මුඛ පරීක්ෂණයට යන්නේ. ඔයගොල්ලෝ තව අවුරුදු 10කින් 15කින් පොඩ්ඩක් හිතන්න. ඔබ රැකියාවකට ඉල්ලුම් කරලා සම්මුඛ පරීක්ෂණයට යනකොට ඔබේ වයසම ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න දරුවෙකුත් වෙන්න පුළුවන් ඔයත් වෙන්න. ඕගොල්ලොත් වෙන්න පුළුවන්. ඒකට මේ ඔය දෙන්න අතරින්නේ මේක වෙන්නේ. ඒකෝට ඕගොල්ලෝ පුතේ ඒ හා සමගාමීව ඔයගොල්ලන්ගේ දක්ෂතාවයන් තියෙනවා. විෂය තුල විෂය සමගාමී ක්‍රියාකාරකම් මේ ඒ හින්දා ක්‍රියාත්මක වෙන්න මහන්සි වෙන්න. අද වැය කරන දේ අනාගතේ තමයි ඔයගොල්ලන්ට ප්‍රයෝජනෙයි තියෙන්නේ. හරි. එහෙනම් අද දවස් අපි මෙතනින් අවසන් කරමු. ඔව් කියන්නේ. අර ලින්ක් එක ඇතුලේ අර මේ ගණන් වගේ දාලා ගණන් 10ක් දාලා කෝකේද මොකේද ඔයගොල්ලෝ ලින්ක් එක ගණන් 10ක් දාලා Google form එක අර මේ පේපර් එකද? ඔව් සර්. ඒක කරාද? සර් ඒකේ සර් අර මේ ඒ සමානය සංගල වරහන් ඇතුලේ 6 අතර ඔත්තේ සංඛ්‍යා මේ 14ත් අතර ඔත්තේ සංඛ්‍යා මොනවද ඒ සංඛ්‍යා ඒ සමානයි ඊට පස්සේ ඒකේ නම් ඒතර සර් හරිනේ n වරහණක් ඇතුලේ a මෙහෙමද තියෙන්නේ n කීයද කියලා දාන්න. ඔව් n කියන්නේ මේ අවයව ගණන පුතා. දැන් a කියන කුලකයේ අපි දැන් ඔත්තේ සංඛ්‍යාව වුණාම ඉන්නේ 7 9 11 13නේ. එතකොට මේ n වලින් කියන්නේ a කියන කුලකයේ අවයව ගණන කීයද කියලා. n ඉස්සරහට එන ඔයගොල්ලන්ට කුලක පාඩමේදී. n කියන්නේ a කුලකයේ අවයව ගණන. එතකොට උත්තරේ කීයද එන්නේ? 4යි. උත්තරේ 4යි. තේරුණාද පුතා? සර් thank you. ඔයා තව ඉස්සරහට මේ පෙළ පොතේ තියෙනවා කුලක පාඩම. පොඩ්ඩක් බලන්න කුලක පාඩම අන්න ඔයාලට දැන් මෙතන කෘතුහලයක් ආවනේ හරි. ඒක හොයන්න. තව මේකේ තොරතුරු හොයන්න. ඉස්සරහට දින කුලක පාඩම. හරි? ගිය සතියේ වීඩියෝ එක දානවාද? පුතා? ගිය සතියේ වීඩියෝ. මම මේක දාන්නම් ඒක දාන්නම්. හරි?
හරි. හරි. එහෙනම් ලබන දවසේ මුණ ගැහෙමු. මේ ගණන් ඔක්කොම හදලා පැවරුමක් සූදානම් කරගන්න. පැවරුමක් හදලා සූදානම් කරන්න. ඒ එක්කම මට පොඩ්ඩක් දැනුවත් කරන්න පුතේ මේ ලොක්ඩවුන් එකට අහුවෙච්ච හරි අම්මලා තාත්තලා හරි කවුරු හරි දැන් ඔයගොල්ලෝ නිරෝධානයට ලක් වෙච්ච දරුවෝ ඉන්නවනම් මට පොඩ්ඩක් මේ ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න WhatsApp වලට. හරි. සංචරණ සීමා වලට මුණ අහුවෙලා ඉන්නවනම් ඒ කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් දාන්න. හරි පුතා. හරි පුසාරණයි ඕනම දෙයක් කතා කරලා කියන්න. සර්ණයි sir. Thank you sir. Sir, thank you, sir.